අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් සබ්ජෙක්ට් එකක්. ඇත්තටම කැම්පස් එකේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකක් විදිහට කරන ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් නම් වෙනවා වලට මේක වැදගත් වෙනවා. ඇත්තටම මේක සෙකන්ඩ් ඉයර් එකේ ගන්න සබ්ජෙක්ට් එකක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මාත් එක්ක එකතු වෙන්න කියලා. ඔයගොල්ලෝ මේ YouTube වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න සහ මගේ පහතින් බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා. හරි. අපි බලමු මුලින්ම කෝඩිනේෂන් කම්පවුන්ඩ්. මොකද්ද මේ කෝඩිනේෂන් කම්පවුන්ඩ් එක කියන්නේ කියලා. සම්බන්ධව ගත්තොත් coordination compound එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි metal center එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඊළඟ එක තමයි මේකේ තියෙන්න ඕනි ligands. ඔයගොල්ලෝ ligands ගැන A-level වල SPD block වල ඉගෙන ගන්නවා ඇති. විශේෂයෙන් D block එකේ අපි ligands ගැන කතා කරනවා. metal center සාමාන්‍යයෙන් අපි ගත්තොත් metal center වල තියෙන්න පුළුවන් S P D block වල element තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් D block element එකේ ඔයගොල්ලෝ දන්න atoms තියෙනවා nickel, silver, ඊළඟට copper, cobalt, copper. මේ වගේ metal sign තියෙන්න පුළුවන්. මෙතන ඇත්තටම අපි coordination compound එකකදී metal center එක ක්‍රියා කරන්නේ ඇත්තටම electron acceptor කෙනෙක් විදියට. electron acceptor කෙනෙක් විදියට තමයි metal center එක හැසිරෙන්නේ. ඒ කියන්නේ එයා කරන්නේ ligands වලින් electron ගන්නවා මෙයාගේ empty orbitals වලින්. එතකොට මෙයාගේ ඇත්තටම metal center එකේ empty orbitals තියෙනවා. ඊළඟ අපි කතා කරමු ligand එක ගැන. ඇත්තටම ligand එක ගන්නවා ligands ඔයගොල්ලෝ ඉලෙව කෙමිස්ට්‍රි වල ගොඩක් ඉගෙනගෙන ඇති සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න ligands තියෙනවා. ඇමෝනියා එහෙම නැත්නම් ඇමින් ligand එක අපි ඒකට සාමාන්‍ය කියන්නේ ඇමින් ligand එක. ඊළඟ ඇක්වා ligand එක ඔයගොල්ලෝ දන්නවා ඇති water molecule වල water molecule ඇක්වා ligand. හරි. ඔයගොල්ලෝ දන්නවා ligand එකක් වුණොත් අනිවාර්යෙන් ligand වල තියෙන ඕනේ lone pairs. එහෙනම් අපි ඇමෝනියා molecule එක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා නයිට්‍රජන් මත තව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඇමෝනියා. හරි. මේ තියෙන lone pair තමයි මේ coordination bond එකක්. එහෙම නැත්නම් dative bond එකක් හදා ගන්නවා අපේ metal center එකත් එක්ක. උදාහරණයක් විදිහට අපි metal center එකක් විදිහට silver ගත්තොත් මේ metal center එකේ silver ion වල metal atom එකේ තියෙන empty orbit. මේ empty orbit වලට ඇමෝනියා වල තියෙන මේ lone pair දෙක එයා donate කරන එක තමයි කරන්නේ. එතකොට මෙතන ඇත්තටම dative bond එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් දායක බන්ධනය. එතකොට පස්සේ මේකට අපි කියන්න පුළුවන් coordination compound එකක් කියලා. coordination complex එක දැන් උදාහරණ විදිහට මේ විදිහට හැදුනට පස්සේ ඇත්තටම ඔයගොල්ලෝ දන්න diamine කියන ammonium ligands දෙකක් තියෙනවා. ammonia ligand diamine මේක ගත්තොත් ඇත්තට මේක තියෙන්නේ silver metal atom එක මෙහෙම තියෙද්දි ammonia molecule දෙකක් dative bond එකකින් හැදිලා තියෙනවා. එතන මේකේ dative bond කියන්නේ සාමාන්‍ය මේ වගේ arrow එකක් දානවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. bond එක හැදුනට පස්සේ covalent bond එකක් විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා මේකේ සාමාන්‍ය අපි මේ coordination compound වල ligands මේ විදිහට attach වුණාට පස්සේ මේකට geometry එකකුත් ලැබෙනවා. එහෙනම් මේ විදිහට geometry එකකුත් තියෙනවා. මෙතෙන්දි geometry එක විදිහට linear shape එක තමයි තියෙන්නේ. පාඩමේ ඉස්සරහට කතා කරන්නදී වැදගත් වෙනවා මොනවද ඇත්තටම අපි කරන්න ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ligands ගත්තොත් ඔයගොල්ලන්ට ligands ගත්තොත් මම කියලා දෙන්නම් මේ ligands වල ප්‍රධාන types එහෙම නැත්නම් ආකාර අපි බෙදන්න පුළුවන් තුනකට. පළවෙනි ආකාරය තමයි anionic ligand. දෙවෙනි විදිය තමයි cationic ligand. සාමාන්‍ය cationic ligand නම් ගොඩක්ම rare. සාමාන්‍ය අපිට ගොඩක්ම හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව තියෙනවා අපේ තියෙනවා neutral ligand. හරි අපි දැන් මේවට එක එක example එක ගැන කතා කරමු. anionic ligand එකක් විදියට ඔයගොල්ලෝ දන්නවා බොහෝ වෙලාවට මේ chloride type ඊට අමතරව bromide type anionic ligand විදියට හැදෙනවා. මේ වගේ element විතරක් නෙමෙයි ligands විදියට හැදෙන්නේ. මේ molecule ඒ කියන්නේ molecule unit උත් හැදෙනවා. අපි උදාහරණයක් විදිහට thiocyanic ion එකම HCl- දැන් cyanide- Cn-
මේ ඔක්කොම ඇනයනික් ලිගන් වෙනවා. මේ ඇනයනික් ලිගන් වෙන්නේ අපි ක්ලෝරින් එකක් ගත්තොත් ක්ලෝරින් එකේ බලනවා ක්ලෝරයිඩ් අයන් එකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 7ක්. එතකොට මේ ලෝන් පෙයාර්ස් තියෙනවා 3ක්. මේ එතකොට ලෝන් පෙයාර්ස් වලට පුළුවන් මිඩල් සෙන්ටර් එකට ඩේටා බොන්ඩ් එකකින් ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන්න. මේ කතා කරන කැටයනික් ලිගන් කියන්නේ මොනවද කියලා. ඒක නම් ගොඩක්ම කැටයනික් ලිගන් අපිට ගොඩක් හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම මෙතන දෙන්න NO+ එක. NO+ කැටයනික් ලිගන්. දැන් නියුට්‍රල් ලිගන් විදිහට අපිට ගන්න පුළුවන් aqua. එහෙම නැත්නම් water molecule. ඊළඟ ammonia. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා කාබොනයින්. කාබොනයින් එකත් හැසිරෙන්නේ නියුට්‍රල් ලිගන් එකක් විදිහට. හරි. ඊළඟ අපි කතා කරමු කෝඩිනේෂන් කෙමිස්ට්‍රි වල තියෙන වැදගත්ම පොයින්ට් එකක් තමයි මොකද්ද මේ කෝඩිනේෂන් නම්බර් එකක් කියන්නේ. Number of donor atom attached to the number of donor atoms attached to the metal center. Number of donor atom attached to the metal center. ඊට පස්සේ තියෙන වැදගත්ම දේ තමයි oxidation state. oxidation state එකක් වැදගත් metal center එකේ. coordination number එකේ බලන්න donor atoms වලින් ඉඳලා coordination number එක තීරණය වෙන්නේ. oxidation state එක වන්නේ අපේ metal center එක. oxidation state එකම අපි තව නමක් කියනවා primary valence කියලා. මේ හැමදාම දැනගෙන තියෙන එක වැදගත් වෙනවා මොකද paper එකේ කොහොම හරි කියලා අපි හරියට දන්නේ නැහැ. ඊට අමතරව coordination number එකට තව නමක් කියනවා අපි secondary valence කියලා කියනවා. secondary valence. හරි. අපි දැන් එක උදාහරණයක් බලමු. දැන් අපි බලමු මෙතන ඔයගොල්ලෝ කියන්න බලන්න මෙතන තියෙන ඇතන ඇනයිනික් ලිගන්ඩ් එකක් තියෙනවා ක්ලෝරයිඩ් ඇනයිනික් ලිගන්ඩ් එක ඊට අමතරව ඇක්වා ලිගන්ඩ් පහක් තියෙනවා වෝටර් මොලිකියුල් පහක් තියෙනවා ඊට අමතරව මෙටල් සෙන්ටර් එක විදිහට නිකල් අයන් එක තියෙනවා අපි නිකල් අයන් එකේ බලමු ඔක්සිඩේෂන් ස්ටේට් එක මොකක්ද කියලා මේ වගේ වෙලාවක ඔයගොල්ලෝ නිකල් අයන් එකේ ඔක්සිඩේෂන් ස්ටේට් එක හිතන්නකො x කියන ඒකට එකතු කරන්න ඕන මෙතන තියෙන ලිගන්ඩ්ස් වල charges දැන් ක්ලෝරයිඩ් ගත්තොත් එතන -1 තමයි. එතකොට එතන -1 ප්ලස් ඇක්වා ලිගන්ඩ් එක නියුට්‍රල් ලිගන්ඩ් එකයි. එතකොට එතන charge එකක් නැහැ. මේ ඔක්කොම charge total charge වල එක total charge equal වෙන්න ඕනි. complex එකේ තියෙන charge එක. complex එකේ charge එක +1. එතකොට මෙතන ගත්තොත් x කියලා ගත්තේ අපි නිකල් වල oxidation state එක මෙතන -1 එහා පැත්තට ගියාම +2. ඒ කියන්නේ නිකල් වල oxidation state එක +2 කියලා අපි oxidation state සාමාන්‍ය roman numbers වලින් තමයි ලියන්නේ. right. එතකොට IUPAC nomenclature ගැන මම ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right. ඊට පස්සේ ගත්තොත් මෙතන coordination number එක ඔයගොල්ලෝ දන්නවා මෙතන aqua ligand පහක් තියෙනවා chloride ligand එකක් තියෙනවා. එතකොට coordination number එක වෙන්නේ 6යි. coordination එක 6ක් number එක 6ක් කියන්නේ අතන මේක තියෙන්නේ octahedral විදිහට. හරි. ඊට පස්සේ අපි කතා කරමු අපිට ඉස්සරහ සම්ප්‍රදායික විදිහට මොනවද හම්බ වෙන්නේ කියලා මේ coordination chemistry වල. පළවෙනි තමයි basic theory එක. ඒක මම දැන් ඔයගොල්ලන්ට ටිකක් කලින් explain කරා. ඊට අමතරව අපි ligands type ගැන කතා කරනවා ඉස්සරහදී ගොඩක් explain කරලා. ඊට අමතරව denticity කියලා word එකක් තියෙනවා. denticity කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරන්නේ මේ ammonia water වගේ molecule ඒවා monodentate. ඒ කියන්නේ dentate. ඒ කියන්නේ metal complex එකට donate කරන්න atoms තියෙන ඒවා එකයි සාමාන්‍යයෙන්. ඒ වුණාට අපි ගත්තා ethylene diamine වගේ molecule එකක්. අපි ethylene diamine abbreviation කරනවා EN කියලා. ethylene diamine එක ගත්තොත් එතන lone pair nitrogen වල lone pair දෙකක් තියෙනවා. ඒ එකම ligand එකේ atoms දෙකකින් electron lone pairs donate කරනවා metal center එකට. එතකොට ඒවට කියනවා dentate දෙකක් හින්දා bidentate කියලා. ඊට අමතරව tridentate, tetradentate, hexadentate pentadentate වගේ මොලිකියුල් තියෙනවා. ඒවා multidentate කියලා මම ලියලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි pentadentate මොලිකියුල් එකක් ගමු. උදාහරණයක් විදිහට 15 crown 5. එතන pentadentate. 15 crown 5 මොලිකියුල් එක තමයි මේ ඇතුළේ තියෙන්නේ. එතන ඔක්සිජන් වල ඔයගොල්ලෝ දන්නවා මේවා තියෙන lone pairs. මෙහෙම lone pairs දෙක ගන්න තියෙනවා. මේ lone pairs දෙක මැද තියෙන metal center එකට මෙහෙම donate වෙනවා. එතකොට පහකින් ඩොනේට් වෙන හින්දා
අපි කියනවා pentadendate කියලා. hexadendate වලට ඔයගොල්ලන් උදාහරණ තමයි හොඳම EDTA complex එක කතා කරන inorganic chemistry වල EDTA molecule එක ගත්තොත් එතන අපේ ඔක්සිජන් 4කින් නයිට්‍රජන් දෙකකින් ඔක්කොම එකතු 6කින් පුළුවන් ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන මෙටල් වල. ඔයගොල්ලන් නිකල් සාමාන්‍ය කොපර් කම්ප්ලෙක්ස් EDTA එක්ක බොන්ඩ්ස් හදා ගන්නවා. right. ඊට ඉලෙක්ට්‍රෝන රෝල් එක කියන්නේ ඒක ගොඩක් වැදගත් වෙන්නේ කම්ප්ලෙක්ස් එක ස්ටැබිලිටි කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ coordination compounds අහනවා. ඊට අමතරව IUPAC nomenclature එක ගැන අපි හැමතිස්සෙම වගේ ඕනම subject එකක් කතා කරනවා. IUPAC nomenclature එකේදී ligand එක ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟ formula එකක් කොහොමද ලියාගන්නේ? ඊළඟ parenthesis කොහොමද දාගන්නේ කියලා. ඊට අමතරව අපේ ඉවරේ alphabet order එකක් තියෙනවා. ඊට අමතරව හරි ඊළඟ අපි කතා කරන්න යන්නේ bridging compound එක. bridging compound වලට මම උදාහරණයක් ගන්න වෙනවා. ඔයගොල්ලෝ ගන්න දානවා අපි platinum කියලා. මෙතන ඇත්තටම molecule දෙකක් එකතු වෙනවා තමයි මේ bridging compound එක හැදෙන්නේ. මේ PPH3 කියලා කියන්නේ phosphate. right. මේ වගේ මේ chlorine තියෙන lone pair එක මෙයාට donate කරනවා ඉලෙක්ට්‍රෝන එක. මෙතන chlorine ඉලෙක්ට්‍රෝන donate කරනවා. එතකොට මෙතන ඔයගොල්ලෝ දන්නවා මෙතන bridge එකක් metal atom center දෙක අතර මොනවද පේනවද මෙන්න bridge දෙකක් හැදලා තියෙනවා. මේක bridge එකයි අනිත් bridge එක මෙහෙම යනවා. හරි. සාමාන්‍යයෙන් අපි IUPAC nomenclature වල bridge වලට bridging ligands නම් කරන්න අපි සාමාන්‍ය prefixes එකක් use කරනවා. ඒ prefixes එක තමයි mu කියන prefixes එක. right. හරි. අපි ඊළඟට බලමු ඉදිරි subtopics මොනවද කියලා. අපි ඉස්සරහට කතා කරන බලාපොරොත්තු වෙන ඊළඟ subtopics එක තමයි මෙතන board එකේ තියෙන white board එකේ තියෙන. හරි අපි කතා කරමු. ඒක තමයි isomerism of coordination compound. ඒත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා structural isomerism තියෙනවා stereo isomerism තියෙනවා. මේ structural isomerism අපි තව categorize කරනවා. ඒ වගේම stereo isomerism තව type වලට categorize කරනවා. අපි ඊළඟ ඔයගොල්ලෝ මේ coordination compound theories තුන අපි ඒකට කියනවා theories of bonding කියලා. අපි බලමු මේ theories තුන මොනවද කියලා. එතන theories තුන වෙන්නේ ඔයගොල්ලෝ valence bond theory VBT කියලා කියනවා. valence bond theory එක තියෙනවා. ඊට අමතරව තියෙනවා crystal field theory. crystal field theory යටතේ ඔයගොල්ලෝ කතා කරනවා. අපේ calculation වගේක් තියෙනවා. අපි ඒක calculation කරනවා crystal field stabilization energy. තව එකක් තියෙනවා MODTEC. එහෙම නැත්නම් molecules ඊට පස්සේ MOT ගැන අපි කතා කරනවා. molecule orbital theory. ඊට පස්සේ 8 වෙනි subtopic එක තමයි spectrochemical series. spectrochemical series එක කියන්නේ එකම metal center එකේ අපි ligands වෙනස් කරාට පස්සේ color එක varies වෙගෙන යනවා. අපි යනවා ligands වල stabilize පිළිබඳව කතා කරනවා spectrochemical series වල. ඊළඟ එක තමයි John-Taylor distortion එක. ඒ කියන්නේ සාමාන්‍ය compound වලට වඩා මේ මෙතන පෙන්නලා තියෙනවා compounds තුනක්. මේ compounds තුන අනිත් ඒවාට වඩා විකෘති ස්වභාවයක් ගන්න පුළුවන් ligands vary වෙයි. අපි example එකක් විදිහට hexa aqua chromium 2+ ඊළඟ CuF2 ඊළඟ palladium 3+ compound ගැන කතා කරනවා. ඊට අමතරව 10 වෙනි එක තමයි magnetic measurement of coordination compound. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ coordination compound වල අපි magnetic properties ගැන කතා කරනවා. ඒකට ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි paramagnetic properties අනිත් එක තමයි diamagnetic properties. හරි. ඊළඟට අන්තිම තියෙන part එකේ අපි කතා කරන්නේ selection rule එකක් ගැන. මේ selection rule අනුව ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රධාන type දෙකක් තියෙනවා. spin selection rule ඊළඟ එක Laporte selection rule. මේ spin selection rule එකේ අනුව අපි තව කතා කරන spin allow, spin not allow, ඊළඟ Laporte selection rule එක Laporte allow, Laporte not allow. ඒ කියන්නේ අපි කතා කරන මේ හැම compound එකකම අපිට spin selection rule එක යොදාගෙන තව ගණන් හදන්න පුළුවන්. ඒ වගේම compound එක ගැන තව අදහස් ගන්න පුළුවන්. ඊළඟ සතියේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා IUPAC nomenclature එක සහ 18 electron rule එක ගැන. ඉතින් ඕගොල්ලෝ මේකෙන් යමක් ගත්තා නම් ආරාධනා කරනවා ඔයගොල්ලන්ට like කරන්න, subscribe කරන්න සහ comments කරන්න කියලා.